समन्ता चक्रवालेषु अत्ता गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता अनिच्चा दुःखा अनात्ताति श्रद्धावंत කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ කල්යාණ මිත්‍ර පිරිසක්. දහම් පාරමී සංසදේ මගින් තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ. තේ පින්නතුන්ලා සෑම මාසකම පවත්වන ධර්ම දේශනා මාලාවේ අප්‍රේල් මාසේ ධර්ම දේශනාව තමයි දැන් මේ සිද්ධ වන්නේ. ඉතින් මේ දහම් සම්සන්දයට සම්බන්ධ සියලුම පින්වත් හැම දෙනාට මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි ධර්ම දේශනාව පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්නතුල්ලා දැන් සිහිපත් කරන්ට යෙදුනා තිලක්ෂණය පිළිබඳව මේ ධර්ම දේශනාව සිද්ධ වෙනවා නම් ඊටාම හොඳයි කියලා. පින්නතුනි බුද්ධ ශාසනයකින් පමණයි මේ තිලක්ෂණ දේශනාව ශ්‍රවණය කරන්නට අපට අවස්ථාව ලැබෙන්නේ. මොනතරම් අපි සමත භාවනාව දියුණු කළත් නේව සංඥා නා සංඥා එතන ඒ දියුණු කරලා ඒ බඹතලයට ගියත් කල්ප 84000ක් ආයුෂ තියෙන ඒ බඹතලයට ගියත් පින්නතුනි සසර ගමන නිමා කරන්නට අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නැවත සංසාරේ ඇවිදින්නට ඒ නේව සංඥා නා සංඥා බඹතලයට ගිය කෙනාටත් සිද්ධ වෙනවා. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්ත කෙනා මේ සංසාරෙන් ඈතර වෙනවා. එහෙමනම් මේ ත්‍රිලක්ෂණ ධර්මයේ තමයි තථාගතයන් වහන්සේ අපට සෑම දේශනාවකින්ම ඉස්මතු කරන්නේ. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ යම් කෙනෙක් පුරුදු කරනවා නම් ඒක තමයි මේ බුද්ධ ශාසනයෙන් ගන්න විශාලතම ප්‍රයෝජනය. දැන් බලන්න දෙදාර වේලාම කියන බ්‍රහ්මණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේලාම කියන බ්‍රහ්මණයා අබුද්ධෝත්පාද කාලේ මහා දන්වටක් පවත්වනවා. මිනිස්සුන්ට දීර්ඝායුෂ තියෙන කාලයක් අවුරුදු 84000ක් එක දිගටම මහා දන්වටක් පවත්වනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා බුද්ධෝත්පාද කාලයක එක සෝහාන් පුජ්‍යලයකට බත් හැන්දක් පූජා කළා නම් ওই දන්වැඩට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා උන්වහන්සේ වදාලා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාරනවා
සෝහාන් පුජ්‍යලයෝ 100 දෙනෙකුට දෙන දාණයට වඩා එක සකදාගාමි ආර්යයන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. සකදාගාමින් වහන්සේලා 100 නමකට දෙන දාණයට වඩා අනාගාමි මාර්ගඵලලාභියෙකුට දෙන දාණය මහත්ඵලයි. අනාගාමි ආර්යයන් වහන්සේලා 100 නමකට පූජා කරන දාණයට වඩා රහතන් වහන්සේට පූජා කරන දාණය මහත්ඵලයි. රහතන් වහන්සේලා 100ක් නමකට පූජා කරන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණය මහත්ඵලයි. පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට පූජා කරන දාණයට වඩා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණය මහත්ඵලයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේට දාණය පූජා කරනවට වඩා මහා සංඝයා උදෙසා සාංගික දක්ෂිනාවක් පවත්වන එක මහත්ඵලයි. සාංගික දක්ෂිනාවක් පවත්වනට වඩා සංඝයා උදෙසා කුටිසේනාසනයක් පූජා කරන එක මහත්ඵලයි. කුටිසේනාසනයක් පූජා කරනවට වඩා හදවතින්ම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යාම මහත්ඵලයි. තෙරුවන් සරණ යාමටත් වඩා තෙරුවන් සමාදන් වෙලා සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කිරීම මහත්ඵලයි. පන්සිල් ආරක්ෂා කරනවටත් වඩා එක මොහොතක් මෛත්‍රී සංඥාව මෛත්‍රී චේතෝ විමුක්තිය මෙත්සිත පතුරවනවා නම් ඒ මහත්ඵලයි. මෙත්සිත පතුරවනවටත් වඩා එක මොහොතක් අසුරසනක් ගහන මොහොතේ මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා නම් මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් බලන්න අපේ දෛනික ජීවිතයේදී මේ අග්‍රගණ්‍ය පින්කමට අපි දීලා තියෙන තැන අපිම කල්පනා කරලා බලන්න ඕන. අපි නොකරපු පින්කම්, කටින පින්කම්, තව නොයෙක් විදිහේ පින්කම් කරගන්න අපි පුදුම මහන්සියක් උත්සාහයක් දරනවා. හැබැයි මේ සියලුම පින්කම් වලට වඩා මේ අනිත්‍ය සංඥාව මහත්ඵල වෙනවා, මහානිසංස වෙනවා. නමුත් මේ සංඥාව පුරුදු කරන්ඩ අපි ඒ තරම් උනන්දුවක් නැහැ. පින්නතොනේ අපි මේ අනිත්‍ය සංඥාව ගැන මුලින්ම කරුණු ටිකක් තේරුම් ගමු. සබ්බේ සංඛාරා අනිච්චා. සියලුම සංස්කාර හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච සියලුම දේවල් අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? නිට්ටය නෑ කියන එක. එහෙමනම් අපට මේ බාහිර ලෝකයේ අල්ලනවට වඩා අපේ මේ පංචස්කන්ධ ලෝකය, මේ ශරීර කූඩුව තේරුම් ගත්තහනම් මුළු ලෝකයේම තේරුම් ගත්ත වෙනවා. එහෙනම් බලන්න අපේ මේ පංචස්කන්ධය මුල් කරගෙන අපි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. එතන අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? නිට්ටය නැහැ. එහෙමනම් මේ නිට්ටය නැහැ කියන මේ අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීමේ, ප්‍රගුණ කිරීමේ, අවබෝධ කර ගැනීමේ තියෙන ප්‍රයෝජනය මොකද්ද? පින්නතුනේ ප්‍රයෝජනේ තමයි අපි කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව යනවා. දැන් මේ පංචස්කන්ධයට අපි ගත්තොත් ඉතින් වැඩක් නැහැනේ, මේක අනිත්‍ය වෙලා යන දෙයක්නේ. ඒ නිසා අපි ඇලෙන්නේ විතරක් නෙවෙයි අපි ගැටෙන්නෙත් නැහැ. මොකද අනිත්‍ය වෙලා යන දෙයකට ඇලිලා වැඩකුත් නැහැ, ගැටිලා වැඩකුත් නැහැ. එහෙනම් තථාගත ධර්මයේ කියලා කියන්නේ කය හදන වැඩපිළිවෙලක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම හිත හදන වැඩපිළිවෙලක්. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව අපි නිරන්තරයෙන්ම ප්‍රගුණ කරන්නට ඕන. මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ආනිසංසත් අපි මුලින්ම කල්පනා කළොත්
පින්නතුනේ දැන් බලන්න අපි කර්මස්ථාන ගැන ගත්තොත් දැන් මෛත්‍රී කර්මස්ථානයේ වැඩුවොත් ව්‍යාපාදේ නැති කරගන්න පුළුවන්. අසුභ කර්මස්ථානයේ වැඩුවොත් රාගය නැති කරගන්න පුළුවන්. හිතේ තියෙන මේ වික්ෂිප්ත භාවය නැති කරගන්න ආනාපාන සතිය වැඩුවොත් පුළුවන්. ඒතර මේ හැම දෙයකින්ම තේරෙනවා එක කර්මස්ථානයකින් එක දෙයයි සිද්ධ වන්නේ. නමුත් පින්නතුනේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීමෙන් ක්ලේශ ධර්ම පහක් එකපාරම ගැලවෙනවා. ඒ තමයි කාම රාගය නැති වෙනවා. රූප රාගය නැති වෙනවා. භව රාගය නැති වෙනවා. අස්මිමාන්නය කියන්නේ පංචස්කන්ධයට මම කියන වැරදි හැඟීමක් ඒ දාගෙන ඉන්න ගතිය නැති වෙනවා. ඊළඟට පින්නතුනේ විශේෂම දේ තමයි අවිද්‍යාව නැති වෙලා යනවා. එහෙමනම් බලන්න මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම කොච්චර වටිනවද? බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අනිත්‍ය සංඥාව අනිත්‍ය භාවනාව හරියට ශක්විති රජුරු වගේ කියලා. දැන් රජවරුන් ගත්තාම ප්‍රාන්ත රජවරු ඉන්නවා, ප්‍රාදේශීය රජවරු ඉන්නවා, නොයෙක් රජවරු ඉන්නවා. ඒ සියලුම රජවරු ශක්විති රජුරවන්ට යටයි. අන්න ඒ වගේ තමයි සියලුම කර්මස්ථාන වලට වඩා මේ අනිත්‍ය සංඥා කර්මස්ථානය මහත්ඵලයි මහානිසංසයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා වහලයක තියෙන කැණි මඩල කියලා කියන්නේ ප්‍රධාන තැනක්. අර සියලුම පරාල ගිහිල්ලා එක තැනක හම්බ වෙනවනේ. එතන තමයි කැණි මඩල කියන්නේ. ඒ කැණි මඩල හොඳට තිබුණොත් වහලේ රඳා පවතිනවා. බැරි වෙලාවත් කැණි මඩල විනාශ වුණොත් වහලේ තියෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ කැණි මඩලට උපමා කරලා තියෙනවා මේ අනිත්‍ය සංඥා භාවනාව. ඒ නිසා අපේ පින්නතුල්ලා විශේෂයෙන් වෙනදාට වඩා මේ අනිත්‍ය සංඥාවම ප්‍රගුණ කරන්න මහන්සි ගන්න ඕන. පින්නතුනේ දැන් අපි අනිත්‍ය මෙනෙහි කරන්නේ පංච උපාදානස්කන්ධේ මුල් කරගෙන. එහෙනම් අපි පංච උපාදානස්කන්ධේ පිළිබඳව මේ වෙලාවේ කාලයේ පමණින් දැනගන්නට ඕන. දැන් පංච උපාදානස්කන්ධය කියලා කිව්වහම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය. අපි රූපය අනිත්‍ය වශයෙන් දකින්නට ඕන. ඒක මොකද්ද රූපය කියලා කියන්නේ? රුප්පතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක්. සුණු විසුණු වෙලා යන දෙයක්. සීතලෙන්, බඩගින්නෙන්, පිපාසයෙන් ඔක විනාශ වෙලා යන්න පුළුවන්. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය නැති වෙනසී යන දෙයක් කියලා අපි දැනට තේරුම් ගන්නට ඕන. ඒක රූපේ අනිත්‍ය වශයෙන් අපිට දකින්න ලේසි. දැන් අපි මේක ගන්න පින්නතුනි ඒකකයක් හැටියට. මේකේ ඇති ඒ කියන්නේ මේ දෙතිස් කුණපයෙම කරලා අපි මම කියන සංඥාවක් දාගෙන මේක අල්ලගෙන ඉන්නවා නිට්ටය හැටියට. නමුත් මේක බෙද බෙදා බලපුවාම මේකේ නිට්ටය කිසිම දෙයක් නැහැ. එහෙනම් රූපං අනිත්‍යං, රූපය අනිත්‍යයි. ඊළඟට පින්නතුනි වේදනා ස්කන්ධය. වේදනාවත් අනිත්‍යයි. දැන් බලන්න වේදනාව නිට්ටයයිද? වේදනාව නිට්ටය නෑ. මොකද්ද වේදනා ස්කන්ධය කියලා කියන්නේ? වේදේතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා.
ඉතින් මේ විඳීම් වලට අපි කොච්චර අහු වෙනවද? නමුත් පින්නතුනි මේ වේදනාව අනිත්‍යයි. දැන් බලන්න එහෙමනම් අපි ඇහෙන් රූප දැකලා කොච්චර සැප වේදනා විඳිනවද? ඒ විතරක් නෙවෙයි කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ආග්‍රහණය කරලා, දිවෙන් රස විඳලා, කයට පහස විඳලා, හිතට අරමුණු අරගෙන අපි සැප වේදනා විඳිනවා. අපි කවුරුත් සැපයට කැමති, දුකට අකමැති. එහෙමනම් අපිට ඔය සැප වේදනාවම නිට්ටය නම් ඒ දේ තියාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ දේ අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඒක අනිත්‍යයි. ඔන්න දැන් ඇහෙන් ලස්සන රූපයක් දකින්න ඔය මොහොතේම කනෙන් අපි අකමැති ශබ්දයක් අහනවා. එතකොට අර දැකපු රූපේ අනිත්‍ය වෙලා යන ඔන්න ශබ්දයක් ඇහෙනවා. ඔය විදිහට පින්නතුනේ දැන් බලන්න අපි කොච්චරනම් සැප වේදනාව විඳලා තියෙනවද? ඒ සියල්ලම සිහිනයක් වගේ ඔක්කොම අනිත්‍ය වෙලා ගියා. මොනතරම් දුක් වේදනාව විඳලා තියෙනවද? නමුත් ඒ වේදනාත් පින්නතුනේ දැන් අනිත්‍ය වෙලා ගියා. මධ්‍යස්ථ වේදනා මොනතරම් විඳලා තියෙනවද? ඒ සියල්ලමත් එහෙමයි. එහෙමනම් වේදනා ස්කන්ධයත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. ඊළඟට සංඥාව කියලා කියන හඳුන ගන්නවා කියන එකනේ. සංජානාතිතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. සංඥාව කියලා කියන්නේ හඳුන ගන්නවා කියන එක. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුන ගන්නවා, කනෙන් ශබ්ද හඳුන ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා, දිවෙන් රස හඳුන ගන්නවා, කයට පහස හඳුන ගන්නවා, සිතින් අරමුණු හඳුන ගන්නවා. පින්නතුල්ලාම හිතලා බලන්න මේ හඳුනගත්ත දේවල් දැන් කෝ සියල්ලම පින්නතුනේ සිහිනයක් වගේ අනිත්‍ය වෙලා ගියා. අපේ මම මගේ කියලා අල්ලගත්තට ඇති දෙයක් නෑ, සියල්ලම අනිත්‍යයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සංඥාව හරියට මිරිඟුවක් වගේ. මිරිඟුවක තියෙන ස්වභාවය තමයි ඇත්ත වගේ පේනවා. හැබැයි ළඟට ගිහිල්ලා බලනකොට එහෙම දෙයක් නෑ. දැන් ওই ග්‍රීස්ම කාලයට මෝ වැලි කතරේ දුවනවා එහා මෙහා වතුර හොයාගෙන. ඈත බලනකොට මුවන්ට පේනවා ඈත වතුර තියෙනවා වගේ. උන්න දුවගෙන එතෙන්ට යනවා. අනේ ගියාම එතන වතුර නෑ, තව ඉස්සරහ පේනවා. ආයෙත් ඉස්සරහට දුවනවා. ඉතින් එතෙන්ට ගියාම වතුර නෑ. පිටිපස්ස හැරිලා බලනකොට අනේ මේ වතුර පහු කරගෙන යවිලා තියෙන්නේ. එහෙමයි පේන්නේ. දැන් අපිට උනත් දැන් බලන්න මහා පාරේ මේ මධ්‍යහානේ වාහනයකින් යනකොට ඈත පේනවා කෙලින් පාරවල් වල වතුර වගේ තියෙන පාරේ. නමුත් වාහනේ එතෙන්ට ගිහිල්ලා බලුවම වතුර නැහැ. අන්න ඒ වගේ එකක් තමයි මේ සංඥාව, මායාවක් වගේ. ඉතින් එහෙමනම් ඒ හඳුනාගත්ත සියලු දේවල් අනිත්‍යයි. ඊළඟට සංකාර කියන්නේ තින් චේතනා පහල කරලා අපි කරපු කියපු දේවල්. ඉතින් බලන්න පින්නතොනේ ඒ සංස්කාරත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. කොතර අනිත්‍යද සංස්කාර? ඊළඟට විඥාන විඥානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. විඥානය කියලා කියන්නේ දැනගන්නවා. ඇහෙන් රූප දැනගන්නවා, කනෙන් ශබ්ද දැනගන්නවා, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා, දිවෙන් රස දැනගන්නවා, කයෙන් පහස දැනගන්නවා. මේ දැන ගැනීම කොච්චරනම් අනිත්‍යලා යනවද? කොටින්ම කිව්වොත් මේ පංච උපාදානස්කන්ධේම අනිත්‍යයි. එහෙමනම් මේ අනිත්‍ය සංඥාව හොඳට ප්‍රගුණ කරන්නට ඕන. භාවනා සම්බන්ධව, විපස්සනා සම්බන්ධව බොහෝ සූත්‍ර පිටකේ බොහෝ සූත්‍ර දේශනා සඳහන් වෙනවා. මේ පංච උපාදානස්කන්ධේම අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය මෙනෙහි කිරීම ඊටාම වටිනා. ඒ වගේම අපේ ඉලක්කය සපුරා ගන්නට තියෙන හොඳම කර්මස්ථාන තමයි මේ ත්‍රිලක්ෂණ කර්මස්ථානය. ඉතින් එහෙමනම් අපේ පින්නතුල්ලාට මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කර ගන්නට පංචස්කන්ධය මුල් කරගෙන අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ මේ ආයතන 6 මුල් කරගෙනත් අනිත්‍ය සංඥාව හොඳට ප්‍රගුණ කරන්න පුළුවන්.
දැන් බලන්න මේ ඇස කියන එක නිට්ටයයිද? ඒක අනිත්‍යයි. කනත් එහෙමයි. කනත් අනිත්‍යයි. නාසයත් අනිත්‍යයි. දිවත් අනිත්‍යයි. කයත් අනිත්‍යයි. සිතත් අනිත්‍යයි. ඊළඟට මේවාට ගෝචර වන රූප නිට්ටයද? නෑ, රූපත් අනිත්‍යයි. ඊළඟට ශබ්ද අනිත්‍යයි. ගඳ සුවඳ අනිත්‍යයි. රස අනිත්‍යයි. පහස අනිත්‍යයි. අරමුණුත් අනිත්‍යයි. දැන් මේක නිකාම මෙහෙම කියනකොට පින්නතුලා හිතන්නේ හොඳට හිතට ගන්නට ඕන අනේ මේක තමයි අපේ ලෝකය. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. නමුත් මේ ගන්න බාහිර ආයතන සියල්ලම අනිත්‍ය වෙලා යනවා. ඊළඟට පින්නතුනේ ඒ විතරක් නෙවෙයි මේ දෙන්නා එකතු කරන විඥාන හයක් තියෙනවා. මේ විඥාන හයත් අනිත්‍යයි. බලන්න මේක පින්නතුනේ සක්සොදක් වගේ අපට පේනවා. දැන් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන, ඇහැ රූපය එකතු කරන ඒ සිත චක්කු විඥාන, කනයි ශබ්දය එකතු කරන සිත සෝත විඥාන. මෙන්න මේ විදිහට මේ විඥාන හය කොච්චර අනිත්‍ය වෙලා යනවද? ඊළඟට පින්නතුනේ ඒ තුන් දෙනාගේ එකතුව කියන්නේ ඇහැයි රූපයයි සිතයි. මේ එකතුවට අපි ධර්මයේ දෙන නම තමයි ස්පර්ශය. ඉතින් ස්පර්ශය කියන එකත් ඒකාන්තයෙන් අනිත්‍යයි. මොකද අනිත්‍ය දේවල් වලින් යම් කිසි දෙයක් සකස් වුණා නම් ඒ දේ අනිත්‍යයි. උදාහරණකින් කිව්වොත් ගහත් අනිත්‍ය නම්, පොතත් අනිත්‍ය නම්, අතොයිතිත් අනිත්‍ය නම්, අරටුවත් අනිත්‍ය නම්, මුලත් අනිත්‍ය නම් ඒ ගහෙන් ලැබෙන සෙවණ විතරක් කවදාවත් නිට්ටය වෙන්නේ නැහැ. සෙවණත් අනිත්‍යයි. අන්න ඒ වගේ ඇහත් අනිත්‍ය නම්, ඒ වගේම පින්නතුනි රූපත් අනිත්‍ය නම්, සිතත් අනිත්‍ය නම් ඒ තුන් දෙනාගේ එකතුව නිට්ටය වෙන්න විදිහක් නැහැ. ඒ සියල්ලමත් අනිත්‍යයි. එතකොට දැන් බලන්න මේ ආයතන හා සම්බන්ධව ගත්තොත් මේ ආධ්‍යාත්මික ආයතන හයම අනිත්‍යයි. බාහිර ආයතන හයම අනිත්‍යයි. ඒවා එකතු කරන විඥාන හයම අනිත්‍යයි. ඊළඟට මේ තුන් දෙනාගේ එකතු වීම හයත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. ඊළඟට පස්සපච්චා වේදනා. මේ ඇහැයි රූපයයි සිතයි එකතු වුනහම එකතු වීමට ස්පර්ශය කියනවා. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. දැන් බලන්න මේ තුන් දෙනාගේ එකතු වීම නිසා වේදනාවක් ඇති වෙනවනේ. සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, මධ්‍යස්ථ වේදනාවක් වෙන්න පුළුවන්. ඒ සියල්ලමත් ඉතින් අනිත්‍යයිනේ. මේ කිසිම දෙයක් නිට්ටය නැහැ. එහෙමනම් මෙන්න මේ ආකාරයට පුළුවන් තරම් අපි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට මහන්සි ගන්නට ඕන. එහෙමනම් මුලින්ම අපි පුරුදු කරන්න ඕනේ කාන්තේ මේ අනිත්‍ය සංඥාව. ඊළඟට පින්නතුනේ දුක්ඛ. අනිත්‍ය දුක්ඛ. දුක්ඛ කියන එක බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාවෙන්ම අපට ඉස්මතු කළා. උන්වහන්සේ වදාළ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොටින්ම කිව්වොත් මේ පංච උපාදානස්කන්ධ පරිහරණයම ඒකාන්තෙන් දුක. ඊළඟට තථාගතයන් වහන්සේ වදාළේ සබ්බේ ඒ සියලුම ලෝකය, මේ ලෝකය දුකේ පිහිටලා තියෙන්නේ. එහෙමනම් පින්නතුනේ යමක් අනිත්‍ය නම් ඒක කවදාකවත් සැපයක් වෙන්නේ නැහැ. අපි අන්නේ ටික තේරුම් ගත්තම හරි. දැන් බලන්න ඉපදීම, ඊළඟට ලෙඩවීම, මහලු වීම, නොයෙක් විදිහට තියෙන හැම දෙයක්ම පින්නතුනේ දුක. ඒකට හේතුව තමයි යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන්ම දුකයි. එතකොට මේ ලෝකයේ තියෙන සියලුම දේවල් දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන
දේශනාවෙන් ඒක පැහැදිලි වෙනවා. හැබැයි මේ ලෝකයේ තියෙන මේ හැම දෙයක්ම පින්නතුනේ දුකයි කියලා කිව්වට මේකේ පුංචි ආස්වාදයකුත් තියෙනවා. ආස්වාදයක් නැත්තම් සත්‍යෝ මේවට ඇදිලා යන්නේ නැහැනේ. දැන් කාමයට ඇදිලා යනවා. රූපයට උනත් ඇදිලා යනවා. මේ වේදනාවට ඇදිලා යනවා. එහෙම ගතියක් තියෙනවනේ. ඉතින් මේ හැම තැනම තියෙන ආදීනවයක් පමණක් නම් දුකක් විතරම නම් පින්නතුනේ මේ සත්‍යයන් ඇදිලා යන්න විදිහක් නැහැනේ. මෙන්න මේ ටික අපි තේරුම් ගන්න ඕනේ. මේකේ පුංචි ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැත්තේ නෑ. දැන් බලන්න ආස්වාදය කියලා අපි කිව්වොත් කාමයේ ආස්වාදයේ හැටියට තියෙන්නේ මේ හැං විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි රූපයක් තියෙනවා නම් ඒක කාමයේ ආස්වාදයක්. ඊළඟට කනෙන් අපි කැමති ශබ්ද ඒක පොඩි ආස්වාදයක්. කැමතිම දේවල්. නාසයෙන් කැමති සුවඳ ඒක ආස්වාදයක්. ඊළඟට පින්නතුනේ දිවෙන් අපි කැමති රස ඒක ආස්වාදයක්. කයට කැමතිම ඒ පහස ඒක ආස්වාදයක්. හිතටත් ඉතින් කැමති අරමුණු ලැබෙනවා නම් ඒක ආස්වාදයක් නෙවෙයිද? ඒක ආස්වාදයක්. හැබැයි මතක තියාගන්න ආස්වාදය අවයටයක් නම් ආදීනවේ මහා මෙර පර්වතයක් වගේ. ඒක මම අමුතුවෙන් මෙයන්ට කියන්න දෙයක් නැහැ. මේ පින්නතුල්ලාටම දැනෙනවා පුංචි ආස්වාදයක් නිසා මොනතරම් ප්‍රශ්න ගොඩකට අපි දැන් මේ මුහුණ දිලා සිටිනවද? දැන් බලන්න පින්නතුනි ඔය චූටි ආස්වාද වලට අහු වුණාට අනන්ත අපරිමාණ සසර ගමනක් දැන් මේ ජීවිතේ උනත් විඳපු සෑම දෙයක්ම සිහිනයක් වගේ. එහෙමනම් හැමෝම තේරුම් ගන්නට ඕන මේකේ පුංචි ආස්වාදයක් තියෙනව නැත්තේ නෑ. හැබැයි ආදීනවේ ගත්තොත් මහා මෙරක් වගේ. දැන් අපි මේ රූපේ ගත්තාම අපට පේන්න තියෙන මේ කය. ඕකෙත් පොඩි ආස්වාදයක් තියෙනවා. ඒ තුරුණු වේ හොඳට ලස්සනට ඉන්න කාලේ. ඉතින් ඒ කාලේ ඉතින් පින්නතුනේ මේකේ ආස්වාදයක් තියෙනවනේ. ඒක නිකන් හරියට අර විදුලි කොටනවා වගේ පුංචි එකක්. හැබැයි එතන ආස්වාදයක් තිබුණට ආදීනවේ බලන්නකෝ. ඒ කය ලෙඩ වෙනවා. ඒ කය වයසට යනවා. ඒ කය පින්නතුනේ අන්තිමට හොඳටම නාකි වෙනවා. මරණයටපත් වෙනවා. ඔය කාලය තුල අපට මොනතරම් දුක් ගැහැට විඳින්න සිද්ධ වෙනවද? ඉතින් මෙන්න මේ ආදීනව පැත්තයි අපි දකින්න ඕන. අද ලෝකේ පුරුදු වෙලා සිටින්නේ මේ ධර්මය ප්‍රගුණ කරන්නේ නැති කමෙන් බොහෝ දෙනා ආස්වාදේ පමණයි දකින්නේ. ආදීනවේ දකින්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ආදීනවේ දකින්නට ඕන. නව මහා විදර්ශනා ඥානවල උනත් ආදීනව ඥානය කියලා වෙනම ඥානයක් තියෙනවා. ආදීනවේ දැක්කට පස්සේ තමයි නිබ්බිදාව කලකිරීම ඇති වෙන්නේ. එහෙම නැතුව මේ ශරීර කූඩුව හොඳයි, මේ සසර ගමන හොඳයි, මේ පංචස්කන්ධය හොඳයි, මේ විදිහට පින්නතුනි අපි දැනගන්න තාක් මේ සංඥාවෙන් ඉන්න තාක් අපට මේ සසර ගමනින් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මෙතනින් එතර වෙන්න නම් මේකේ ආදීනව අපි ඒකාන්තයෙන්ම දකින්න ඕන. එතකොට දැන් පින්නතුලට පැහැදිලි දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ කියන දේශනාවෙන් මේ ලෝකයේම තියෙන්නේ පිහිටලා තියෙන දුකේ. ඒකට හේතුව තමයි මේ සියලුම සංස්කාර හේතු ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච දේවල්, සකස් වෙච්ච දේවල් හැමදේම අනිත්‍යයි. හොඳයි කියන්න බලන්න අනිත්‍ය නොවන නিত্য දෙයක් තියෙනවද? මේ නিত্য දෙයක් තියෙනවා නම් ඒක ඉතින් නිවන පමණයි. ඉතින් නිවන අපිට නিত্য දෙයක් හැටියට කියන්න පුළුවන්. එතනින් එහාට කිසිම දෙයක් නැති නිසා. නමුත් මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම අනිත්‍යයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි යමක් අනිත්‍ය නම් ඒකාන්තයෙන් ඒක දුකයි.
ඒක කිසිම සැපයක් තියෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මෙන්න මේ දුක්ඛ සංඥාව දුක අපි තේරුම් ගන්න ඕනේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ ආදි වශයෙන් සඳහන් වෙනවා මේ ඉපදීම දුකක්. ඊළඟට ජරාවටපත් වීම, ඊළඟට මහලු වීම, ඊළඟට පින්නතුනි මරණයටපත් වීම, අප්‍රියයන් සමග එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති දෑ සිද්ධ නොවීම, මේ විදිහට මේ සියල්ලම පින්නතුනි දුක. එහෙමනම් මේ දුක්ඛ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕන. ඉතින් කොටින්ම මෙහෙම තේරුම් ගත්තා නම් වඩාත්ම හොඳයි. යමක් අනිත්‍ය නම් ඒකාන්තයෙන් එතන සැපයක් නැහැ. එතන තියෙන්නේ කාන්තෙන් දුක. ඊළඟට අද අපි විශේෂයෙන්ම කතා කරන්නට ඕන පින්නතුනි මේ අනාත්ම සංඥාව. මේ අනාත්ම ලක්ෂණය පිළිබඳව ටිකක් කතා කරනවා අඩුයි. ඒකට හේතුව තමයි මේ අනාත්ම කියන ස්වභාවය තේරුම් ගන්න ටිකක් අමාරුයි. දැන් බලන්න මේ අනිත්‍ය සංඥාව නම් අපිට ඉතින් ටිකක් අහන්න ලැබිලා නොඑක් අවස්ථාවල හිතට වැටෙන අවස්ථා තියෙනවානේ. දැන් මලගෙදරක ගියොත් අනිච්චාවත සංඛාරා කියන ගාථාව ඇහෙනවා. නිකමට හරි. ඊළඟට ওই බැනර් වල ගහලා තියෙනවා අනිච්චාවත සංඛාරා ආදි වශයෙන් වය ධම්මා සංඛාරා. ওই විදිහට අනිත්‍ය ගැන අපිට අහන්න ලැබෙනවා. ඒ සාමාන්‍ය මිනිස්සුන්ට දැන් බලන්න මොකක් හරි විපත්තියක් වුණත් අනේ අනිච්චං කියලා කියවෙන ගතියක් තියෙනවනේ. දැන් තමන් තේ එකක් බොනකොට එකපාරම අතලිස්සලා කෝප්පේ වැටෙනවා බිමට. කෝප්පේ කුඩු වෙනවා. ඒ වෙලාවට අනේ අනිච්චං කියලා කියන ගතියක් තියෙනවා. සමහර මිනිස්සුන්ගේ නිකන් නිකමට වගේ අනිච්චං දුක්ඛං කියලා ඕන දෙයකට කියවන ගතියක් තියෙනවා. ඒ කොහොම අනිත්‍ය සංඥාව කියවුණත් ඒ කිසිම කෙනෙක් කියනවාද මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි කියලා. කවුරුත් කියන්නේ කිසිම කෙනෙක් මම නම් අතහරින්නේ නැහැ. එහෙමනම් පින්නතොනේ මේ අනාත්ම සංඥාව අපි තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න අපි හැම දෙයකටම මේ ආත්ම සංඥාව තුළ ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ රූප විශේෂයෙන්ම දැන් මේ අස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන. මේ ආයතන හයම අපි අල්ලගෙන ඉන්නේ මම කියන හැඟීමෙන්නේ. ඊළඟට බලන්න ඒ වාට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මේ සියල්ලම මම කියන හැඟීමෙන් ඉන්නේ. පංච උපාදානස්කන්ධය සම්පූර්ණයෙන්ම මම කියන ග්‍රහණයට යට වෙලා තියෙන රූපය මම, වේදනා මම, සංඥා මම, සංස්කාර මම, ඊළඟට විඥාන මම, මේ සියල්ල මම. ඉතින් එහෙමනම් මෙතන මම කියන සංඥාව අපි හොඳට තේරුම් ගන්න ඕන. මේක ඇත්තටම පින්නතුනේ ලෙඩක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් මම කියලා හැම දෙයකම හිතනවා නම්, මම කියන සංඥාවෙන් ආත්ම සංඥාවෙන් සිටිනවා නම් ඒ මායාවේ අතවැසියෝ. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ අනාත්ම සංඥාව පිළිබඳව දේශනාවක් කරනවා. මහණෙනි, ඇස අනාත්මයි, ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ වදාරනවා කන මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඊළඟට සංඥාව ওই විදිහට අනාත්ම සංඥාව ඉස්මතු වෙන විදිහට උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශනාවක් කරනවා. මෙන්න මේ වෙලාවේ මාර්යා කල්පනා කරනවා මේ දේශනාව ශ්‍රවණය කරලා මේ භික්ෂුන් වහන්සේලා මේ සසරින් එතර වෙනවා. ඉතින් මේකට බාධා කරන්න ඕන කියලා මාර්යා මොකද කළේ? මඩ ගාගෙන කෙවිතක් අරගෙන අමුඩයක් ගහගෙන බුදුරජාණන් වහන්සේ ළඟ පෙනී සිටිනවා. පෙනී ඉඳලා කියනවා ශ්‍රමණයන් වහන්සේ මේ හරක් ටිකක් එහෙම දැක්කේ නැද්ද? බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා මේ දූෂිත මාරයා. ඉතින් කියනවා මාරය
උඹේ හරක් උඹ බලාගන්නේ. ඉතින් මාරයාට ලැජ්ජත් හිතෙනවා. මොකද හඳුනාගත්තානේ. අන්න ඒ වෙලාවේ මාරයා තමන්ගේ ඇත්ත తত্ত্বය පැහැදිලි කරනවා. ශ්‍රමණය ඔය මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කිව්වට ඔය ඇහැ මගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ හරියට හරිය ඇහැ උඹේ තමයි. ඊළඟට මාරයා කියනවා කනත් මගේ, නාසයත් මගේ, දිවත් මගේ, කයත් මගේ, සිතත් මගේ. බුදුරජාණන් වහන්සේ වදාළෝ මේ ඔක්කොම උඹේ තමයි. ඊළඟට මෙයා කියනවා ඒ විතරක් නෙවෙයි මේවට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු මේ සියල්ලත් මගේ කියලා කිව්වා. යම් කිසි කෙනෙක් මේවා මම මගේ ආත්මය කියලා හිතනවනම් ඒ පුජ්‍යලියොත් මගේ කිව්වා. එතකොට බලන්න පින්නතුනේ අපි මේවා මම කියලා අල්ලගෙන ඉන්නවා. මගේ කියලා මගේ ආත්මය කියලා ග්‍රහණය කරගෙන ඉන්නවා කියන්නේ අපි කාගේ අතවැසියෝද? මායාගේ අතවැසියෝ. එහෙමනම් අපි මේ අනාත්ම සංඥාව මේ සත්ත්ව පුජ්‍යල වශයෙන් ගත හැකි කිසිම දෙයක් සාරවත් දෙයක් තමා වශයෙන් ගත යුතු දෙයක් මේ තුල නැහැ කියන අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් බලන්න පින්නතුනේ දැන් අපි මේ පංච උපාදානස්කන්ධයට මම කියලා ග්‍රහණය කරගෙන ඉන්නවා. දැන් මගේ කුණ්ඩේ, මගේ හැම, මගේ දත්, මගේ නියපොතු ඔය විදිහට අපි මේක අල්ලගෙන ඉන්නවනේ. ඉතින් මම නම් මගේ නම් මට අයිති නම් මට ඕන විදිහට පවතින්න ඕන. එහෙම පවතිනවද? දැන් මගේ කොණ්ඩේ නම් කොණ්ඩේ ඉදෙන්න බෑ. කවුරුත් ඉදෙනවට කැමති නෑනේ. කොණ්ඩේ යන්න බෑ. කොණ්ඩේට ලෙඩ හැදෙන්න බෑ. නමුත් පින්නතුනේ සියල්ලම වෙනවා. හැම මගේ නම් හැම ලක්ෂණට තියෙන්න ඕන. රැලි වැටෙන්න බෑ. මට ඕන විදිහට පවතින්න ඕන. අනිත් දේවලුත් එහෙමයි. කොටින්ම අපි කැමතිද ලෙඩ වෙන්න? බෙහෙත් අහුරක් බොන්න කැමතිද? ධනිස් සමාරුව හදාගන්න කැමතිද? කොටින්ම නාකි වෙන්න කැමතිද? පින්නතුනි මැරෙන්න කැමතිද? කැමති නෑ. එහෙනම් මට අයිති නම් මගේ නම් මගේ ආත්මේ නම් මට ඕන විදිහට පවතින්න ඕන. එහෙම පවතින්නේ නෑ. එහෙනම් අපි මේ කාරණේ හොඳට තේරුම් ගන්න ඕන. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ස්වභාවයක්. ඉතින් මෙන්න මේක අපි අල්ලගෙන මම කියලා ගත්තට කිසි තේරුමක් නැහැ. දැන් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ තුල ස්ථීර වූ දෙයක් නැති බව දන්නේ නැත්තම් මොකද වෙන්නේ? අපි මම කියලා අල්ලගන්නවා. මොකද්ද අපි මම කියලා අල්ලගන්නේ? අපි අල්ලගන්නේ එතකොට දැන් මේ ස්ථීර වූ හැඟීමක්. දැන් මම කියලා අල්ලගන්නේ හැඟීමක්නේ. හැඟීම කියන්නේ ස්ථීර එකක්ද? නෑ. ස්ථීර නැති එකක්. වෙනස් වෙන එකක්. එතකොට බලන්න මේ හැඟීමක් අල්ලගෙන වෙනස් වෙන දෙයක් අල්ලගෙන මම කියලා අපි ඉන්නවා. එතකොට මේ අනාත්ම ලක්ෂණය තේරුම් අරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? පින්නතුනේ අනාත්ම ලක්ෂණය අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට ඉතුරු වෙන්නේ දුක, බය, ශෝකය, හැඬීම, වැළපීම. ඊළඟට ඔන්න ඔච්චර තමයි අපිට ඉතුරු වෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. මේ වෙනස් වෙන දේවල් ටිකක් අල්ලගෙන අනිත්‍ය වෙන දේවල් ටිකක් අල්ලගෙන මම කියන හැඟීමෙන් ඉන්නකොට මේවා වෙනස් වෙනකොට තියෙන දුක නිතුරු වෙන්නේ. බය නිතුරු වෙන්නේ. ශෝකේ නිතුරු වෙන්නේ. වැළපීම නිතුරු වෙන්නේ. ඔය ටික තමයි ඉතුරු වෙන්නේ. එහෙමනම් මේ යථා ස්වභාවය අපි ඒකාන්තයෙන්ම තේරුම් ගන්නට ඕන. මේක තේරුම් ගත්තේ නැත්නම් පින්නතුණි අපට හැමදාම දුක විතරයි ඉතුරු වෙන්නේ. මේක කිසිම දෙයක් නැහැ. මේක අපි ඒකකයක් හැටියට අරගෙන මම කියලා හදා ගන්නවා. දැන් බලන්න මේ ශරීර කෝඩුව. දැන් මේ ශරීර කෝඩුවේ අපි කුණප කොටස් 32 වෙන් කර බලන්න පුරුදු වෙලා නැහැ. කෙස්ලොම් නියදත් සම්මස් නහර ඇට මිදුළු ආදී වශයෙන් මේ ශරීර කෝඩුවේ තියෙන කුණප කොටස් ටික අපි දකින්න පුරුදු වෙලා නැහැ. ඒ නිසා මේ ටික ඔක්කොම අල්ලගෙන මම කියන සංඥාවක් හදාගෙන ආත්ම සංඥාවක් හදාගෙන අපි මේ නිකන් ලත වෙනවා.
ඉතින් බලන්න මේ කෙස් කියන්නේ මමද? එහෙම ගත්තොත් අපි මම කියන සංඥාව දාන්නේ නැහැනේ. ලේ කියන්නේ මමද? කෙල කියන්නේ මමද? මූත්‍ර කියන්නේ මමද? අසුචි කියන්නේ මමද? එතකොට බලන්න මේ සියල්ලම එකට කරලා අරගෙන ඒකකයක් හැටියට අරගෙන අපි මම කියන සංඥාවෙන් ඉන්නවා. එහෙමනම් මේ ත්‍රිලක්ෂණය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය එකපාරම උඩින් පහත් වුණා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා පින්නතුනේ ක්‍රමානුකූල වැඩපිළිවෙලකුත් තියෙනවා. පින්නතුලා ඒ පිළිබඳව මං හිතන්නේ කාන්තෙන් දැනුවත් උතුම් සීලයක පිළිටන්නට ඕන. සීලය ඊටාම සුපිරිසිදු ආකාරයෙන් ආරක්ෂා කරමින් අපි සමත භාවනාව ටිකක් හුරු කරගන්නට ඕන. සමතය කියලා කියන්නේ මේ පංච නීවරණ ධර්ම මේ තියෙන දඩබ්බර ගතියෙන් ටිකක් පාලනය වෙන්න ඕන. ඒ කියන්නේ කාමය පින්නතුන් හිස් මුදුනේ නම් තියෙන්නේ. ඒ වගේම තරහව ව්‍යාපාදයේ හොඳට පැතිරිලා තියෙනවා නම් තියෙන අලස කම්මැලි කමුත් ඒ විදිහටම තියෙනවා නම් පසුතැවිල්ල නොසන්සුන්තාවයේ තියෙනවා නම් තමා යන මේ ධර්මයේ පිළිබඳව මේ ධර්ම මාර්ගයේ පිළිබඳව සැකසාංකා තියෙනවා නම් පින්නතුනේ යාට ඔය පංච පාදානස්කන්ධය සිහි කරලා අනිත්‍යයි අනිත්‍යයි කියලා කටින් කිව්වට කිසිම අවබෝධයකට එන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් නීවරණ ධර්ම අපි ටිකක් මට්ටු කරගන්න ඕන, යටත් කරගන්න ඕන. තදංග වශයෙන් හරි විස්කම්බන වශයෙන් හරි. ඒ සඳහා අපට සමත භාවනාවක් උපයෝගී කරගන්න පුළුවන්. ආනාපාන සතිය හරි බුද්ධානුස්සතිය හරි ඕනම කර්මස්ථානයකින් මේ නීවරණ යම් තාක් දුරට පින්නතුනේ දමනය කරගන්න පුළුවන්, යටපත් කරගන්න පුළුවන්. දැන් බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ සාමාන්‍ය විඥාන තත්වයට ගිහිල්ලා ඒ කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ඒ පඨම ධානය උපදවාගෙන එතනින් නවතින්න නැතුව ဒုတိ ය තතිය චතුර්ථ කියන ධාන දක්වාම ගිහිල්ලා මේ කාමච්ඡන්දාදී නීවරණ විස්කම්බන වශයෙන් යටපත් කරලා විපස්සනාවට වැටෙන එක පහසු බව තමයි සූත්‍ර දේශනා පරිශීලනය කරනකොට අපට තේරෙන්නේ. නමුත් දැන් අද කාලේ පින්නතුනේ අපට ධ්‍යාන උපදවන්න සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි මේක ධර්මයට පොඩ්ඩක්වත් පටහැන්නේ නැහැ. ධර්මානුකූලවම ප්‍රකාශ කරනවා නම් අපි සමතය විපස්සනාව කියන මේ දෙක එකට යන්නට ඕන. නීවරණ යටපත් කරලා මෙන්න මේ කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි දකින්න ඕන. දැන් ඒක දකින්න විදිහ පින්නතුන්ලට සූත්‍ර දේශනාවලට අනුව පැහැදිලි කරනවා නම් දැන් අපි ගත්තොත් මේ රූපය නැත් අපේ මේ ආයතන සම්බන්ධව ගත්තොත් අර නන්දකෝ ආද සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ ඇස නිට්ටයයිද අනිත්‍යයිද කියලා තමන්ට කල්පනා කරලා බලන්න පුළුවන්. එතකොට තමන්ට තේරෙනවා ඇස ඒකාන්තයෙන් අනිත්‍යයි. ඊළඟට යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ඒකාන්තයෙන් දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද? බෑ. මෙන්න මේ විදිහට පින්නතුනේ අපි මුලින් ඇත්තටම මේක සත්‍යයනා ස්වරූපයෙන් කරත් කමන්නේ. ඊළඟට මානසිකාර කරපුවාම මේක හොඳට හිතට වදිනවා. ඉතින් මේ නීවරණ ධර්ම යටපත් කරගන්න නැතුව මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ටිකක් අපහසුයි. කරන්න බෑම කියනව නෙවෙයි. සමහරු නීවරණත් පාලනය කරන්නේ මේ ත්‍රිලක්ෂණයෙන්මයි. නමුත් අපි සමත භාවනාව යම් තාක් දුරට පුරුදු කරලා මේ නීවරණ යම් කිසි මට්ටමකට යටපත් කරලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ප්‍රගුණ කරනවා නම් පුහුණු කරනවා නම් භාවනා කරනවා නම් ඒකාන්තයෙන්ම අපට හොඳ ප්‍රතිඵල ළඟා කරගන්නට අවස්ථාව ලැබෙනවා.
ඒ නිසා මේ පින්වත් හැමදෙනාම බොහෝම සතුටටපත් වෙන්නට ඕන. කාලයේ පමණින් මේ ලක්ෂණත්‍රය පිළිබඳව අපි කතා කරන්න යෙදුණා. ඉතින් මේ පින්වත් හැමදෙනාටම මේ ත්‍රිලක්ෂණය ප්‍රගුණ කරන්නට මේ සම්මා සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ සම්මා සම්බුද්ධ ශාසනයකින් පමණක් ලැබෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පුරුදු කරන්නට මේ දේශනාවත් යම් කිසි අත්ලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ සත්පුරුෂ සමාගමක්. දහම් පාරමී සංසදයේ මගින් තමයි සෑම මාසයකම සිද්ධ කරන ධර්ම දානමේ පින්කම තමයි අද දවසේදීත් මේ සිද්ධ කළේ. එනිසා ඒ සංසදයේ පින්වත් හැම දිනාටම මේ කුසලය මහත්ඵල වේවා, මහනිසංස වේවා, නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ පින්නතුල්ලාගේ පළවෙනි ප්‍රාර්ථනාව තමයි ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදී දිවි අහිමි වූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වීරෝදාර රණවිරුවන්ට මේ කුසල් පෙනේවා. ඒ රණවිරුවන්ට මේ කුසල් නිවන් පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දහම් පාරමී සංසදයේ සියලුම සමාජික පිරිසගේ ඒ පවුල් වල මියගිය සියලුම සංසාරගත ඥාතීන්ට මේ උදාාර කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපට දහම් කරුණ වටහා දෙන්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේ ලාට ඒ වගේම අපට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දහම් පාරමී සංසදයේ සියලුම සමාජික පිරිසට සහ ඒ අයගේ පවුල් වල හැමදෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙලොව ජීවිත සාර්ථක වේවා. අපල උපද්‍රවාදියක් නැත්තන් සියල්ල දුරු වේවා. සෙත සාන්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රටදේ වෙනුවෙන් විවිධ වැඩි රෝගීව සිටින සියලුම රණවිරුවන්ට සියලු සනසිල්ල වේවා. කායික මානසික සියලු යහපත වේවා කියලා අපි කරුණාවෙන් ප්‍රාර්ථනා කරමු. කොවිඩ් රෝගයෙන් රෝගීව සිටින සියලුම දෙනාම සුවපත් වේවා කියන පැතුම තියෙනවා. ශක්දේවුදුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා. අවීචේ පටම් බවාග්‍රේම දක්වා වෙසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් සනසිල්ල පිණිස වේවා. අවසාන වශයෙන් ධම් සංසදයේ සියලුම දෙනාට විශේෂයෙන්ම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ උදාාර කුසල තුම් සත්‍ය අවබෝධයේ පිණිස වේවා. බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක බරලන්දී වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා. අපි හැම දිනාටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාධු සාධු සාධු. පුරා පැයකට ආසන්න කාලයක් ලෝතෘ ශ්‍රී සද්ධර්මයේ තුලින් අපව ඥානනය කළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාධු සාධු සාධු. සෑම මාසකම ඔබ වෙත ගෙනෙන දහම් පාරමී ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ දහම් පාරමී සංසදයේ පින්වත් සමාජික සමාජිකාවන් පිරිස විසින්.
එසේනම් ඔවුන්ගේ සදැහැති දායකත්වයෙන් මුළු ලෝකයටම sannivedanaya කළ උතුම් වූ ධර්මදේශනාවයි මෙලෙසින් නිමවට පත්වන්නේ. යලිත් දහම් පාරමී ධර්මදේශනාවෙන් ලබන මාසයේ හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.